හොඳයි ළමයි එහෙනම් ගණනීය කිරීම ටික හදන්න ඇති කියලා හිතනවා. පොඩි ගානක් දෙකක් තුනක් දුන්නේ. ඉතින් ඒ ගණන් ටික හැදුවට පස්සේ ඔන්න සුවිශේෂී කාරණාවකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් පස්සේ අපේ රේඛීය ගම්‍යතා සංසිඳනීමේ යටතේ සාකච්ඡා කරන කරුණු සියලුම දේවල් ටික අවසන් වෙනවා. හරිද? ඒ තමයි ගැටුමේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරනවා. මම උත්සාහ කරනවා මේ විෂය නිර්දේශයේ තුල ඉඳගෙන මේ පිළිබඳව සාකච්ඡා කරන්න. නමුත් අපේ උසස් පෙළ විෂය නිර්දේශයට එහා ගිය කාරණා කිහිපයකුත් මේක ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒක අමතක කරන්න එපා ළමයි. හරිද? මම මේකට පොඩි පදනමක් විතරක් දෙන්න උත්සාහ කරන්න. නමුත් මූලික වශයෙන් මම මෙහිදී උත්සාහ කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් වළංගු වෙන දේවල් ටික සාකච්ඡා කරගෙන යන්න. හරිද? හොඳයි දැන් එහෙනම් කාරණාව මෙන්න මේ විදිහට ගොඩනගන්න. මම කතා කරන්න යන්නේ ගැටුම් ගැන. එහෙනම් ඔයාලට මාතෘකාව දාගන්න පුළුවන් කෙටි මාතෘකාවක්. හරිද? රේඛීය ගම්‍යතා සංසිඳීමේ යටතේ ඔයගොල්ලෝ සීලම කාරණා ටික දාගෙන ගණන් හැදුවා. දැන් කෙටි මාතෘකාවක් දාගන්න ගැටුම් කියලා. right? හොඳයි දැන් මම කතා කරන්න යන්නේ ගැටුමේ ස්වභාවය පිළිබඳව. නෝට් එකක් දාගන්න කලින් පොඩ්ඩක් අපි බලමු. දැන් වස්තුන් දෙකක් අපි අර කලින්ම ගත්තු ගැටුම් දෙක අපිට ගැටුම ගමු අපි අර වස්තුන් දෙකක් ඇවිල්ලා මේ මූණට මූණ ගැටුණා. ඊට පස්සේ මොකද දැන් ඉවතට මේ විදිහට ගමන් කරනවා. V1 සහ V2 ලෙස මේ විදිහට ගමන් කරනවා. right. එතන මේ ඕගොල්ලෝ දකින්නේ ගැටුම. ස්කන්ධ දෙක එකට ගැටෙනවා. ගැටුණට පස්සේ දෙදෙනා මත මේ විදිහට ප්‍රතිවිරුද්ධ නිව්ටන්ගේ තුන්වෙනි නියමයටම බලයක් ඇති වෙනවා කියලා අපි කතා කරා. පද්ධතිය තුල අභ්‍යන්තර බලයක් ඇති වෙනවා කියලා. ඒතර බාහිර බල නොමැතිනම් පද්ධතිය බාහිර බල නොමැතිනම් අපි කොහොමද මෙතනදී රේඛීය ගම්‍යතා සංසිඳීමේ වළංගු වෙනවයි කියලා. එහෙමනම් වළංගු වෙනවා නම් බය නැතුව අපිට මේකට රේඛීය ගම්‍යතා සංසිඳීමේ යොදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් අපිට ලියන්න පුළුවන් බාහිර බල ශුන්‍ය වෙනම් හරිද? ඒ කියන්නේ සිග්මා f සමානයි 0යි නම් බාහිර බල 0යි නම් අපිට රේඛීය ගම්‍යතා සංසිඳීමේ බය නැතුව ලියන්න පුළුවන්. ඕන මම මේක ලියලා දාන්න. එක දිශාවකට අපි කලින් ලියපු නිසා m1 u1 ඍණ m2 u2 සමානයි m1 v1 m2 v2 ඍණ m1 v1. මොකටද මම ලිව්වා රේඛීය ගම්‍යතා සංසිඳීමේ නිශ්චිත දිශාවකට දැන් යොදලා මේ සමීකරණය වළංගු වෙනවා. ගැටුමේ ස්වභාවය කුමන ආකාරයේ වුණත් මතක තියාගන්න මේක වළංගු වෙන අය ඉතින් කතා දෙකක් නෑ ළමයි. ගැටුමේ ස්වභාවය මොකක් වුණා. දැන් එනවා ඔන්න මම මේකේ කාරණාව මම පැහැදිලි කරන්නම්. මේ සියලුම කාරණා ළමයි ඉගෙන ගන්න. හරිද? විෂය නිර්දේශයේ තුල නැතිුණත් මම මේ කියන කාරණා එකම එක කාරණාවක් නෑ. මේ කාරණාව ඇරෙන්න අනිත් සියලුම කාරණා තුන මේ සියල්ලම විෂය නිර්දේශය තුල තියෙනවා ළමයි. නමුත් හරියටම ඉගෙන ගමු අපි. ගැටුම පිළිබඳව සාකච්ඡා කරොත් ළමයි ගැටුමේ ස්වභාවය මෙන්න මේ ආකාරයට වෙනස් වෙන්න පුළුවන්. සමහර ගැටුම් තියෙනවා ළමයි ගැටෙනකොට ශක්ති හානියක් වෙන ගැටුම්. හරිද? ශක්ති හානියක් වෙන එක කියන්නේ ගැටෙනකොට ශබ්දයක් එනවා. සමහර ගැටුම් අපි දැකලා තියෙන ගොඩාක් ගැටුම් අපිට දකින්න අහන්න ලැබෙන ගොඩාක් ගැටුම් වල ශබ්දයක් එනවනේ ළමයි. ගැටෙනකොට අනිවාර්යෙන් ශබ්දයක් තියෙනවා. ශබ්දයක් නැති වුණා නම් අනිවාර්යෙන් එතන තාපය හරි හට ගැනීමක් සිදු වෙනවා. තාපය හරි හට ගන්නවා. සුළු වශයෙන් ගැටීමේදී අපිට ස්පර්ශ කරාට ඒක නොදැනුණාට ගොඩක් වෙලාවට මොකද වෙලා තියෙන්නේ? එතන සුළු වශයෙන් තාප උත්තේජනයක්. තාපය එතන නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ශක්තිය පරිවර්තනය වෙලා තියෙන මොන විදිහටද? තාපයේ විදිහට, තාප ශක්තිය විදිහට. අනිත් වගේ ශක්ති හානියක් වෙන්න පුළුවන්. මොකද්ද නම මේ ශක්ති හානිය කියලා කියන්නේ? ශක්ති හානිය කියලා කියන ආරම්භයේ මේ දෙදෙනාටම තියෙන චාලක ශක්තිය. ඒතර අපි හිතමු මේගොල්ලෝ තිරස් තලයක තමයි චලිත වෙන්නේ කියලා. ඒතර තියෙන එකම ශක්තියේ චාලක ශක්තිය විතරයිනේ. තිරස් තලයක චලිත වෙනවනේ. ආරම්භයේ දෙදෙනාටම තියෙන චාලක ශක්තිය. පැහැදිලිද? එතකොට දෙදෙනාටම චාලක ශක්තිය තියෙනවා නම් ගැටුමෙන් පස්සෙත් ඒගොල්ලන්ට ඒ චාලක ශක්තියම තියෙනවා නම් අපි කියන එතන ශක්ති හානියක් වුණේ නැහැ කියලා. ආරම්භයේදීම පද්ධතියේ තියෙන චාලක ශක්තියම ගැටුමෙන් පස්සෙත් තියෙනවා නම් අපි කියන එතනදී ශක්ති හානියක් වුණේ නැහැ කියලා. පැහැදිලිද? ආරම්භයේ තියෙන ශක්තිය ගැටුමෙන් පස්සේ ලැබෙන පද්ධතිය මුළු ශක්තිය ගත්තොත් අවසාන ශක්තිය ගත්තොත් ඒක ඊට වඩා අඩුයි නම් ආරම්භකයකට වඩා අපි කියන එතනදී ශක්ති හානියක් වෙලා තියෙනවා කියලා. අන්න ඒ අනුව ගැටුමේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ගැටෙනකොට තමයි ළමයි මේ ශක්ති හානිය සිදු වෙන්නේ. අන්න ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මේක වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ළමයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් විදියට ගන්න පුළුවන්. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම අනිත් එකට අපි කියනවා අප්‍රත්‍යස්ත ගැටුම කියලා. හරිද? එතන මේ තියෙන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම සමහරලාට ප්‍රත්‍යස්ත ගැටුම කියලා සමහර අය දානවා. නමුත් ඒක ඇත්තටම හරි වචනේ ඉන්නෝනේ
පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම කියලා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම කිව්ව ගමන්ම ළමයි අපිට මෙතන සටහනක් දාගන්න පුළුවන්. මොකක්ද? ගැටුමේදී පද්ධතියේ ශක්තිය හානි නොවේ. ගැටුමේදී පද්ධතියේ ශක්තිය හානි නොවේ. අප්‍රත්‍යස්ත ගැටුම කියලා කියන්නේ ළමයි ගැටුමේදී අපිට ලියන්න පුළුවන් ගැටුමේදී පද්ධතියේ ශක්තිය ඒ කියන්නේ හානි වේ. ශක්තිය හානි වේ. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් ශබ්දය ලෙස එහෙම නැත්නම් තාපය ලෙස. බොහෝ විට ඔය ආකාරයට මොකද වෙන්නේ? ගැටුමේදී පද්ධතියේ ශක්තිය හානි වෙනවා. සමහර වෙලාවට කියනවා අපි ළමයි සම්පූර්ණයෙන්ම ශක්තිය හානි වුණොත්. සම්පූර්ණයෙන්ම ශක්තිය හානි වුණොත් අපි කියන එකට කියනවා පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. සම්පූර්ණයෙන්ම ශක්තිය හානි වෙන අවස්ථාවට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපි බිත්තියකට මැටි ගුලියකින් ගහනවා. බිත්තියකට මැටි ගුලියකින් ගහපුවා මැටි ගුලියට වේගයක් තියෙනවා ගිහිල්ලා බිත්තිය ඇලෙනවා. ඇලුනට පස්සේ මැටි ගුලිය ප්‍රවේගයේ ශුන්‍ය වෙනවා බිත්තිය චලනය වෙන්නේ නැහැ. නේද? බිත්තිය චලනය වෙනවා කියන්නේ පොළවත් චලනය වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ නේද ළමයි නේද? පොළවේ අතිවිශාල ස්කන්ධය නිසා බිත්තිය චලනය වෙන්නේ නැහැ. මැටි ගුලියත් නිශ්චල වෙනවා. බිත්තියත් නිශ්චල වෙනවා. අපි ඒ වෙලාවේදී කියනවා ඒක පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. නමුත් අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ අප්‍රත්‍යස්ත ගැටුමුයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමුයි. මෙන්න මේ පිළිබඳව තමයි අවධානය ඔයගොල්ලන්ගේ යොමු වෙලා තියෙන්නට ඕනේ. පැහැදිලිද? මේ ඔක්කොම සිලබස් එකේ තියෙනවා අය. ඒතර ගැටුමේදී පද්ධතියේ ශක්ති හානි වේ. මේක ගැටුමේදී පද්ධතියේ ශක්ති හානි නොවේ. ඔච්චරයි කාරණාව. සිලබස් එකේ නැති කාරණාව තමයි ළමයි උත්තරදී අපි අර්ථ දක්වනවා. හරිද? ප්‍රත්‍යස්ත සංගුණකය කියලා කාරණාව. ප්‍රත්‍යස්ත සංගුණකය. අපි ඒකට කියන්නේ දැන් මම මේ සිලබස් එකේ නැති කාරණාවක් කියන්නේ. හරිද? ප්‍රත්‍යස්ත සංගුණකය. අපි ඒකට ඔහොමයි කියන්නේ. අපි ඒකට කියන්නේ E කියලා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී අපි කියනවා ප්‍රත්‍යස්ත සංගුණකය එකක් වෙනවයි කියලා. අප්‍රත්‍යස්ත ගැටුමකදී අපි කියනවා ප්‍රත්‍යස්ත සංගුණකයේ බිඳුවට වඩා විශාල වෙනවා එකට වඩා කුඩා වෙනවා. බිඳුවත් එකක් අතර තමයි පවතින්නේ. අප්‍රත්‍යස්ත ගැටුමකදී. ගැටුම පූර්ණ අප්‍රත්‍යස්ත නොත් E සමානයි බිඳුව වෙනවා. පැහැදිලිද? වගේ සරල දෙයක් තියෙනවා. එතකොට මේ මොකද්ද මේ ප්‍රත්‍යස්ත සංගුණකය කියලා කියන්නේ මහ ලොකු කාරණාවක් නෙමෙයි. ප්‍රත්‍යස්ත සංගුණකය කියලා කියන්නේ පද්ධතිය අවසාන ශක්තිය ආරම්භක ශක්තියට දක්වන අනුපාතය. පද්ධතිය අවසාන මුළු ශක්තිය ආරම්භක ශක්තියට දක්වන අනුපාතය. ඔකට සමීකරණයකුත් තියෙනවා ළමයි. මේ සමීකරණය මේ ප්‍රවේග ඇසුරින් ගොඩනගන සමීකරණයක්. මේ සමීකරණයත් ඕනනම් මම පැත්තකින් ලියන්න. හැබැයි මේ එකක්වත් සිලබස් එකේ නැහැ. අපිට ප්‍රත්‍යස්ත සංගුණකය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. v2 ඍණ v1 සමානයි මෙතන එනවා u1 ඍණ u2 වගේ මට හරියට සමීකරණය මතක නැහැ ගොඩනගලා ගන්න ඕනේ සමීකරණය. හරිද? ඔය ආකාරයට වගේ තමයි සමීකරණය එන්නේ. v2 ඍණ v1 සමානයි u1 ඍණ u2. ඔය වගේ සමීකරණයක් තමයි එන්නේ. ප්‍රවේග ඇසුරින් ගොඩනගුවොත් හරිම සමීකරණය කියලා කියන්නේ මට මතක නැහැ ළමයි. ගොඩනගලා තමයි ගන්න ඕනේ. මොකද භාවිතා වෙන්නේ නැති නිසා මටත් කටපාඩම් හිටින්නේ නැහැ මේ සමීකරණය. භාවිතේ නැහැ. උසස් පෙළේදී අපි භාවිතා කරන්නේ නැහැ. ප්‍රත්‍යස්ත සංගුණකය. නමුත් අර්ථ දැක්වීම මතක තියාගත්තා නම් හරි. මොකද අර්ථ දැක්වීම ගැටුමේදී අවසානයේදී එනවනේ මුළු ශක්තිය පද්ධතිය අවසන් මුළු ශක්තිය ගැටුමට පෙර පද්ධතියේ ආරම්භක ශක්තියට දක්වන අනුපාතය ප්‍රත්‍යස්ත සංගුණකය ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යස්ත සංගුණකයේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමේදී එකක් වෙන්නේ ඇයි? අවසාන ශක්තියයි පද්ධතියේ ආරම්භක ශක්තිය එකිනෙකට සමානයි. ඒතකොට මේ දෙක බෙදුවාම එන E ගියාගේ එකක් වෙනවා. හරිනේ? එතන මේක එකට වඩා අඩු වෙන්නේ නැහැ. පද්ධතියේ ශක්තිය හනනොත් අවසානයේ තියෙන ශක්තිය අඩුයි ආරම්භකයකට වඩා. ඒතකොට අනිවාර්යෙන් E ගියාගේ එකට වඩා අඩු වෙනවා. ඔය වගේ පොඩි සරල කාරණාවක් තියෙනවා. හරිද? එතකොට දැන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. මේ ප්‍රත්‍යස්ත සංගුණකය පිළිබඳව අපි සාකච්ඡා නොකරන නිසා මෙතනින් එහාට මම ගොඩනැගීම සිදු කරන්නේ නැහැ. නැත්නම් ලස්සන දේවල් ටිකක් අපිට ගොඩනගන්න තිබුණා. ඒක ලස්සන සම්බන්ධතා ගොඩනගාගෙන යන්න තිබුණා. නමුත් අපි ඒක සිලබස් එකේ නැති නිසා එතනින් කතාව නවත්තනවා. දැන් අපි යමු එහෙනම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් සහ අප්‍රත්‍යස්ත ගැටුම් පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙනම් අපිට සිදු වෙනවා මේක නෝට් එකක් විදියට දාගන්න. හරිද? එහෙනම් ඔයගලන්ට පුළුවන් ගැටුම් කියලා මාතෘකාව ලියාගෙන මෙහෙම සටහනක් දාගමු. ලියාගන්න පද්ධතිවල රේඛීය ගම්‍යතා සංසිඳීමේ යෙදීම සඳහා බාහිර බලයන් ශුන්‍ය විය යුතු අතර බාහිර බලයන්
ශුන්‍ය විය යුතු අතර පද්ධතියේ සිදුවන ගැටුමේ ස්වභාවය ගම්‍යතා සංස්කෘති නියමයේ සඳහා බලපෑම් නොකරයි. නමුත් ගැටුමේ ස්වභාවය වෙනස් වීම මත පද්ධතියේ මුළු ශක්තියේ වෙනස් වීමක් සිදුවේ. එනම් ගැටුමේදී ශක්ති හානි වීම සහ නොවීම මත ගැටුම ප්‍රධාන ආකාර දෙකකට ලඝු කළ හැක. ඒ ටික ලියාගත්තා. ඔයගලන්ට පුළුවන් මේ රූප සටහන ඇඳගෙන අවස්ථා දෙක ගැටුමේ අවස්ථා දෙක මෙතන සටහන් කරගන්න පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම සහ අප්‍රත්‍යස්ත ගැටුම කියලා. ඕනනම් ඔයගලන්ට යටින් මේ ප්‍රත්‍යස්ත සම්මුතිය පිළිබඳව සටහනක් පොඩ්ඩක් නිකන් දාගන්න පුළුවන්. e = 1 වීම සහ e = 0ට වඩා වැඩි වීම සහ 1ට වඩා අඩු වීම කියන කාරණාවත් පුළුවන් නම් එතන දාගන්න. අවශ්‍ය නම් දාගන්න. කොහොම වුණත් ළමයි මොන ගැටුමක් වුණත් හරිද? බාහිර බල ශුන්‍ය නම් පද්ධතියේ මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන්. රේඛී ගම්‍යතා සංසිඳීම වළංගු වෙන අවස්ථා දෙකටම. හරිද? බාහිර බල ශුන්‍ය නම් පමණයි. හරි? දැන් එනවා ඔයගලන්ට පුළුවන් මේක යොදාගෙන ඉක්මනට මේක සටහන් කරගන්න. හරි? ඉක්මනට සටහන් කරගන්න ඔයගලන්ගේ පොතේ. හරි. පොතේ දැන් එහෙනම් මම යනවා මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. මේ ටික සටහන් කරගත්තු ළමයින්ට දැන් පුළුවන් ළමයි කෙටි මාතෘකාවක් දාගන්න පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම. මේ ගැටුම යටතේ යන තවත් කෙටි මාතෘකාවක්. හරි? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම. හොඳයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම කියලා කිව්වහම ඔන්න ලස්සන සංසිද්ධියක් තියෙනවා. හරිද? මේ පිළිබඳව ඔන්න අපිට හිතන්න ලස්සන කතන්දරයක් තියෙනවා ළමයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් මම පොඩ්ඩක් ගන්නම් මේකට අදාළ උදාහරණයක්. හරිද? ශක්ති හානියක් සිදු නොවන ගැටුම් නේ ළමයි මෙතන සාකච්ඡා කරන්නේ. අපි ගමු මෙයාගේ ස්කන්ධ M1, මෙයාගේ ස්කන්ධ M2, right? ඔන්න ගැටුමක් ඇති වෙනවා. හරිද? මෙතින ගැටුමෙන් පස්සේ ඔන්න ඒගොල්ලෝ වෙනත් ප්‍රවේගයන් බවට පත් වෙනවා. M1 M2 මෙයාගේ ප්‍රවේගය V1 කියලා ගන්නවා. මෙයාගේ V2 ආරම්භයේ මෙයාට U1 කියලා තිබුණා. මෙයාට U2 කියලා තිබුණා. right. ওই ටික තමයි අපිට හිත ගන්න පුළුවන්. මේ කියන්නේ ගැටුම. M1 M2. එතකොට මේක පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නම් ළමයි අපිට මොනවද මේකේ යොදන්න පුළුවන් සමීකරණ. ඒ වගේම තමයි මේක සුමට පෘෂ්ඨයක තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ බාහිර බලයන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ පද්ධතිය. එහෙනම් මුලින්ම මට ලියන්න පුළුවන් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයෙන්. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයෙන් මට ලියන්න පුළුවන් M1 වතාවක් U1 දිශාවක් යොදනවා මේ දිශාවට. M1 වතාවක් U1 ධන M2 වතාවක් U2 සමානයි M1 වතාවක් V1 ධන M2 වතාවක් V2. ඕක මට ලියන්න පුළුවන්. මම මේ ඔයගලන්ට පෙන්වන්න උත්සාහ කරන්නේ මට ලියන්න බලන සමීකරණ මොනවද කියලා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී. හරිද? ඒ වගේම අපි විශේෂිත කාරණා ටිකකුත් ඊට පස්සේ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. right. දැන් මේ සමීකරණ අපිට ලියන්න පුළුවන් බය නැතුව. ඊළඟ කාරණාව තමයි මේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකදී ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ. ශක්ති හානියක් සිදු වෙන්නේ නැත්නම් මට ලියන්න පුළුවන් right පද්ධතියේ ශක්ති සංස්ථිතිය සලකා. පද්ධතියේ ශක්ති සංස්ථිතිය සලකා මට ගන්න පුළුවන්. ඒ කියන්නේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ශක්තියත් සංස්ථිතිකයි. එහෙනම් සංස්ථිතිකයි කියලා ගත්තොත් ගැටුමට පෙර ළමයි මෙයාගේ තියෙනවා ශක්තියක්. වෙන මොකුත් ශක්තියක් නැහැ. තිරස්ස සිදුවෙන ගැටුම් නිසා තියෙන චාලක ශක්තිය විතරයි. එහෙනම් චාලක ශක්තිය සමීකරණ ඔයගොල්ලෝ ඕලෙල් කාඩ් ඉගෙන තියෙන නිසා කෙලින්ම මට ලියන්න පුළුවන්. බය නැතුව හැබැයි මතක තියාගන්න ශක්තියට දිශාවක් නැහැ. නේද? ඒ නිසා බය නැතුව අපිට මෙතන ලියන්න පුළුවන් දිශාවක් දාන්න නැතුව භාගයයි M1 U1 වර්ගය භාගයයි M2 U2 වර්ගය සමානයි
භාගයයි m1 v1 වර්ගය භාගයයි m2 v2 වර්ගය. ඔන්නෝම ලියන්න පුළුවන්. මේ තමයි ළම අපිට දාන්න පුළුවන් දෙවෙනි සමීකරණය. එතකොට අපිට යම්කිසි අවස්ථාවක මේ ප්‍රවේගයන් වල විශාලත්වයන් දීලා තියෙනවා නම් ස්කන්ධ වල විශාලත්වයන් දීලා තියෙනවා නම් ගැටුමෙන් පස්සේ v1 සහ v2 ගේ විශාලත්වය හොයන්න පුළුවන් මේ සමීකරණ දෙක පාවිච්චි කරලා. මොකද නොදන්න අගයන් දෙකයි තියෙන්නේ v1 සහ v2 කියලා. එතකොට අපිට සමීකරණ දෙකක් ගොඩනගන්න පුළුවන්. පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් වලදී ලස්සනට අපිට v1 සහ v2 ගේ අගය හොයන්න පුළුවන්. හැබැයි සුළු කිරීම ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව වර්ගජ සමීකරණයක් එනවා. වර්ග වෙලා තියෙනවනේ. ඒ නිසා මෙතනදී වර්ගජ සමීකරණය ඒතර පොඩ්ඩක් සුළු කිරීම සංකීර්ණ වෙනවා. අන්න ඒ නිසා මේ වගේ ගණන් අපි සිලබස් එකේදී ඔයගලන්ට දෙන්නේ නැහැ. විශේෂයෙන්ම බයෝ ළමයි නිසා. මොකද සමහර වෙලාවට බයෝ ළමයින්ට මේ සුළු කිරීම ටික සංකීර්ණ වෙනවා. ගණිතය හදාarන ළමයින්ට බොහොම සරලව ඒගොල්ලෝ සුළු කරගෙන යනවා. මොකද එතනදී බයෝ ළමයින්ට පොඩ්ඩක් අවාසියක් සිදු වෙන නිසා ගණිත හුරුව වැඩිනේ. ගණිතය කරන ළමයින්ට භෞතික විද්‍යාවේදී නේද? ඒක නිසා මෙවැනි සුළු කිරීම වලට යවෙන්නේ නැහැ ළමයි. යවෙන්නේ නැහැ. හැබැයි මේ concept එක පාවිච්චි කරලා පොඩි ප්‍රතිඵලයක් ළමයින්ට දෙනවා මෙන්න මෙහෙම. දැන් මේක තේරුම් ගන්න පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් වලදී ළමයි ඔයගලන්ට මෙන්න මේ කතන්දරේ මේ සමීකරණ දෙක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි බලමු මේ හැමෝටම පොදුයි. මේක සුළු කරන්න අපහසු වෙන්නේ. වර්ග සමීකරණයක් එනවානේ. නොදන්න පද v1 සහ v2 හොයන්න ගොත් වර්ග සමීකරණයක්. ඒතර අපහසු නිසා අපි හදා ගන්නවා මේ පහසු වෙන්න ක්‍රමවේද. හරිද? අන්න ඒ කියන කාරණාව අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්න කලින් මේ ටික පොඩ්ඩක් අපි සටහන් කරගමු. පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම කියලා දාගත්තනේ. හරි. එහෙනම් ඒ යටතේ ඔයගලන්ට පුළුවන් නම් දාගමු මෙන්න මෙහෙම සටහනක් දාගන්නවා. ලියාගන්න පහත දැක්වෙන පද්ධතියේ ස්කන්ධ අතර ගැටුම සිදු පසුව ස්කන්ධවල ප්‍රවේගයන් සොයා ගැනීම සඳහා පහත දැක්වෙන ආකාරයට රේඛීය ගම්‍යතා සංස්ථි නියමයේ යෙදීමෙන් හා පද්ධතියේ ශක්ති සංස්ථිතිය සලකා සමීකරණ දෙකක් ගොඩනගා ගත හැකි වේ. කියලා ලිව්වා. රූපසටහන ඇඳගත්ත මේ සමීකරණ දෙකට ගියා. හැබැයි අපි එක්සෑම් එකේදී මෙහෙම ඒවා සුළු කරන්න යන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්නකො. සටහන් කරගන්නකො. දැන් අපි යන්නේ කොතනද කියලා පොඩ්ඩක් තේරුම් ගමු. යන්නේ කොතනද? දැන් යන්න කලින් අපි දැන් වැඩේ වුණ අල්ල ගන්න යන්නේ ආ. හරි නේද ළමයි? හොඳයි. දැන් එහෙනම් ඊළඟට මම සාකච්ඡා කරන්න යනවා මෙන්න මේ කියන කාරණා. මේකෙදි සුළු කිරීම මම ඔයගලන්ට කරලා දෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ නැහැ. මම ඔයගලන්ට ලස්සන කරලා දෙන්න. ඔයගලන්ට පුළුවන් හොඳට බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හරිද? දැන් ඔන්න මම ගන්නවා මේ වගේ සුවිශේෂී ගැටුමක්. ඒ තමයි ළමයි පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුමක් ස්කන්ධ සමාන පද්ධති වල. හරියට නිකන් අර බිලියඩ් බෝල ගැටුමක් වගේ. ඊට පස්සේ මම බිලියඩ් බෝල ගැටුම ගැන විශේෂයෙන් ඔයගලන්ට කරුණුඩේකුත් කියලා දෙන්න. හරිද? බිලියඩ් ක්‍රීඩාවේදීත් තියෙනවා මේ ටෙක්නික්ස්. හරිද? හොඳ බලන්න මොකද වෙන්නේ කියලා. ස්කන්ධ සමාන ගැටුම් ගන්නවා. ස්කන්ධ සමානයි. හිතන්නකො මෙයාගේ ප්‍රවේගය u1 මෙයාට ප්‍රවේගය තියෙන u2. මේ වස්තුව මම a කියලා ගන්නම් b කියලා ගන්නම්. මොකද ස්කන්ධ සමාන නිසා වස්තු අඳුර ගන්න බැරි වෙන නිසා a b කියලා ගන්නවා. හරිද? a වස්තුව සහ b වස්තුව. ඒතර ආරම්භයේ මෙයාට u1 තියෙනවා මෙයාට u2 තියෙනවා. කාරණා පැහැදිලිනේ. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. පූර්ණ ප්‍රත්‍යස්තයි ගැටුම ඒක වගේම තමයි බාහිර බල ක්‍රියාත්මක වෙන පද්ධතිය මට ලියන්න පුළුවන් රේඛීය ගම්‍යතා සංසිඳීම වෙනස් වෙන එකම දේ ස්කන්ධ සමානයි. ඒතකොට මොකක්ද කරන්න පුළුවන්? අපිට මේ ස්කන්ධ සමාන නිසා මේ සියල්ලම කපලා දාන්න පුළුවන්. කපලා දැම්මට පස්සේ සමීකරණය ලියන්න බැරිද මට මෙන්න මේ විදිහට? u1 ධන u2 සමානයි v1 ධන v2. අපි ඔහොම තියාගමු. උත් කරන්න දන්නේ නැති නිසා ඔහොම තියාගමු. දැන් මෙයාගෙත් මොකද වෙන්නේ? ස්කන්ධ සමානයි. හරිද? හොඳට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. හරි? මට පුළුවන් ළමයි ස්කන්ධ සමාන නිසා සියලුම සමීකරණ වල ස්කන්ධ කපලා දාන්න. එතකොට මට මොකද්ද කරන්න පුළුවන් ඊළඟට? ඉතුරු වෙන ටික ලියන්න පුළුවන්. ඒ වගේ භාගයක් කපලා දාන්න පුළුවන් නේ. භාගයක් මට ඉවත් කරලා දාන්න පුළුවන්.
මේකේ අවසාන රිසල්ට් එක තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. දැන් මට කියන්න පුළුවන් මෙතන u1 වර්ගයේ ධන u2 වර්ගයේ සමානයි v1 වර්ගයේ ධන v2 වර්ගය. ඔන්න ඔහොම. දැන් බලන්න ළමයි මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා මම බලන්නම් මෙන්න මේ විදිහට. මේ වගේ එකක් තියෙනකොට පොඩ්ඩක් සුළු කරන්න මට හිතලා මෙන්න මෙහෙම දෙයක් කරත් හොඳයි කියලා. ඒ තමයි මම මේ දෙන්න පද හුවමාරු කරනවා. මම හදාගන්නවා මෙතන u1 වර්ගය v1 මෙහෙට කියනවා. v1 වර්ගය සමානයි මෙතන v2 වර්ගය u2 ව එහාට දාගන්නවා. u2 වර්ගය. දැන් මේක ලියන්න පුළුවන් නේද වර්ග දෙක අන්තරයක් විදියට. වර්ග දෙක අන්තරයක් විදියට ලියුවොත් නම් අපිට සමීකරණය ලියන්න පුළුවන් මෙතන u1 ඍණ v1 වතාවක් u1 ධන v1. මෙහෙම ලියන්න පුළුවන් වර්ග දෙක අන්තරය ඇසුරේ. මෙතන ලියන්න පුළුවන් v2 ඍණ u2 වතාවක් v2 ධන u2. අන්න එහෙම සමීකරණය ලියා ගන්නට හැකියාව තියෙනවා. මෙන්න තියෙනවා දැන් දෙවෙනි සමීකරණය. දැන් කරපු දේ පැහැදිලිද? මෙතන u1 ඍණ v1. හරිද? වතාවක් u1 ධන v1. සමීකරණේ 1 මම මේ සමීකරණය ගන්න පුළුවන් එතකොට 2 කියලා. එමුනේ. ඒක ගන්න බෑ 2 කියලා. ඒකෙත් මම පද මාරු කරනවා. v1 මේ පැත්තට ගේනවා. මම කරන දේ v1 මේ පැත්තට ගෙනාවොත් එනවා u1 ඍණ v1 සමානයි එහා පැත්තට යද්දි v2 ඍණ u2 කියලා. ඔන්න පළවෙනි සමීකරණය. දැන් ළමයි මේ දිහා හොඳට කල්පනා කරලා බැලුවොත් මෙතන u1 ඍණ v1 සමානයි v2 ඍණ u2 මෙතනත් එහෙම ඇවිල්ලා තියෙනවා ළමයි. දැන් මෙහෙම නම් මට පුළුවන් u1 ඍණ v1 වෙනුවට දාන්න v2 ඍණ u2 කියලා. v2 ඍණ u2 කියලා දාන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන්නේ? u1 ඍණ v1 වෙනුවට දාන්න පුළුවන් v2 ඍණ v. එහෙම දාපු ගමන් ඔයගලන්ට බලන්න මේ පැත්තේ තියෙනවා v2 ඍණ u2 එකක්. මෙතනක් තියෙනවා v2 ඍණ u2. නැත්තම් පුළුවන් 1 2 සමීකරණ දෙක බෙදලා දාන්න. 1 සහ 2 කියන සමීකරණ දෙක මට බෙදන්නත් පුළුවන්. 1 2 බෙදුවොත් නැත්තම් දෙකෙන් එක බෙදනවා. බෙදුවාට පස්සේ අවසානයේ මට ලැබෙන්නේ මෙයාට මෙයා කැපිලා යනවා. මෙයාට මෙයා කැපිලා යනවා සමීකරණ දෙකේ. ඉතුරු වෙන්නේ ළමයි u1 ධන v1 සමානයි right අනිත් එක v2 ධන u2 නෝම එකක් තමයි. මේක ගන්න පුළුවන් මට තුන්වෙනි සමීකරණයේ විදියට. පැහැදිලිද? තුන්වෙනි සමීකරණයේ විදියට ගන්න පුළුවන්. දැන් ළමයි සමීකරණ කිහිපයක් ඇවිල්ලා තියෙනවා නේ. සමීකරණ කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට මොකක්ද මේකෙන් එතනින් එහාට යන්න පුළුවන් කතාව. දැන් මට පුළුවන් v1 හොයාගන්න. v1 හොයාගන්න නම් තුන්වෙනි සමීකරණේ මම උක්ත කරනවා v2 කියන්නේ කවුද කියලා. දැන් මේ තුන්වෙනි සමීකරණේ තියෙනවා. තුන්වෙනි සමීකරණේ v2 උක්ත කරනවා. එතකොට එන්නේ u1 ධන v1 ඍණ u2 කියලා එන්නේ v2 කියන්නේ. මම මේ හදාගත්තු සමීකරණ දෙකෙන් v2 උක්ත කරා. ඒක ගෙනල්ලා ආදේශ කරනවා කෙලින්ම අර මුල් සමීකරණය. මෙන්න මෙතන. v2ට ආදේශ කරනවා. අපි මුලින්ම රේඛික ගමතා සංසනීමේ දාලා සමීකරණයක් ලියාගත්තේ. මෙන්න මෙතනට ගෙනල්ලා ආදේශ කරනවා. ඒ ආදේශ කරාට පස්සේ මොකද වෙන්නේ කියලා හොඳට බලන් ඉන්නවා යා. දැන් මම මෙතනට තමයි මෙන්න මේ සමීකරණය ගෙනල්ලා ආදේශ කරා. දැන් ඉඩ නැති නිසා මම මේ වගේ තැනකින් ලියන්නාම වෙන පාටකින් හරිද? ඉතින් මම ඉරක් ගහගෙන මෙතන සටහන් කරගන්නයි. right. එතකොට මෙතන එන්නේ ඔයගොල්ලෝ පිළිවෙල ලියා ගන්න. මෙතන මම ඉඳ නැති නිසා තමයි කරන්නේ. ඒතර v1 තියෙනවා මෙතන v2 වෙනුවට දානවා u1 ධන v1 ඍණ u2. ඔන්න ඔහොම එනවා. එතන මොකද වෙන්නේ ළමයි u1ට u1 කැපිලා යනවා. u1ට u1 කැපිලා යනවා. u2 මෙහෙට එනකොට ධන වෙනවා. එහෙනම් ධන 2යි u2 මෙතන ධන 2යි v1. මෙතන දිනවා v1 සමානයි u2 කියලා ප්‍රකාශනයක් එනවා. v1 සමානයි u2 ලෙස ඔන්න ලැබෙනවා. ඒ විදිහට ඕගලන්ට පුළුවන් ළමයි v1 උක්ත කරගන්න මේ සමීකරණය. v1 උක්ත කරලා මෙතන v1 වෙනුවට ආදේශ කරන්න. එතකොට ඕගලන්ට ලැබෙන රිසල්ට් එක තමයි ළමයි v2 සමානයි u1 කියන එක. ඉතින් නැති නිසා මම කරන්න යන්නේ නැහැ. පැහැදිලිද? මම මේ ලස්සන දෙයක් ඕගලන්ට මේ පෙන්වන්න උත්සාහ කරා. හරිද? ගණිතයේ අවබෝධය තියෙන නිසා මට 1 2 බෙදන්න හැකියාව තිබුණා. ගණිත අවබෝධය තියෙන නිසා. හරිද? නැත්නම් ශුන්‍යයට සමාන වීම නිසා හැම බෙදීමට හැකියාවකුත් නැහැ. නමුත් ගණිත අවබෝධය තියෙන නිසා මේ දෙකෙන් එක බෙදලා මේ ප්‍රකාශනය අරගෙන ආදේශ කරා v2 වෙනකොට මෙතනට. එතකොට v1 සඳහා ලැබෙනවා v1 සමානයි u2 කියලා. ওই විදිහටම v1 උක්ත කරලා මෙතනට ආදේශ කරොත් v2 සඳහා ලැබෙනවා v2 සමානයි u1 කියලා.
එතකොට මම මේ අවසාන රිසල්ට් එක විතරක් මෙතනට ඔයගලන්ට දාලා පෙන්නනවා. V1 එනවා ළමයි U2 කියලා. ඒ වගේම V2 එනවා ළමයි U1 කියලා. දැන් මොකද්ද මම මේකෙන් ඔයගලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ? ස්කන්ධ සමාන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් දිහා ස්කන්ධ සමාන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් දිහා හොඳට අවධානය යොමු කරලා බලන්න. ඒ වස්තුවට ආරම්භයේදී තිබුණ U1 ප්‍රවේගයක් B වස්තුවට ආරම්භයේදී තිබුණ U2 ප්‍රවේගයක්. ගැටුමෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒ වස්තුවට හම්බෙලා තියෙනවා ගැටුමට පෙර B වස්තුවේ තිබිච්ච ප්‍රවේගය B වස්තුවට හම්බෙලා තියෙනවා ගැටුමට පෙර ඒ වස්තුවේ තිබිච්ච ප්‍රවේගය. මම කියන එක තේරෙනවා? මේ ලස්සන සංසිද්ධිය තේරෙනවා. එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න මම මේක ඔප්පු කරලාම දැන් මේක පෙන්වනවා ඕගොල්ලන්ට. මේ ඔප්පු කිරීම ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැහැ ළමයි. ඔප්පු කිරීමක් නෙමෙයි අතර මේ ගාණක් හදලා පෙන්නුවේ. ගාණක් හදලා ඕගොල්ලන්ට පෙන්වනවා මෙහෙම වෙනවයි කියන කාරණා. හරිද? පැහැදිලි ලෙසම මෙතනදී ඕගොල්ලෝ අවසාන රිසල්ට් එක දාගන්න ඕනේ ළමයි. ඒ තමයි ස්කන්ධ සමාන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් වලදී මොකද වෙන්නේ? ගැටුමෙන් පස්සේ ආරම්භයේ තිබිච්ච ප්‍රවේග ස්කන්ධ අතර හුවමාරු වෙනවා. නේද? Aට තිබිච්ච ප්‍රවේගය Bට හම්බ වෙනවා Bට තිබිච්ච ප්‍රවේගය Aට හම්බ වෙනවා. ඒතර ওই විදිහටම හිතන්න පුළුවන් B නිශ්චලව හිටියා. A U ප්‍රවේගයෙන් ඇවිල්ලා වැදුනා. A වස්තුව U ප්‍රවේගයෙන් ඇවිල්ලා වැදුනා. B නිශ්චලයි. ඒතර ගැටුමෙන් පස්සේ ළමයි මොකද වෙන්නේ? A නිශ්චල වෙනවා B යනවා U ප්‍රවේගයෙන්. ඔයගොල්ලෝ දැකලා ඉතින් බිලියඩ් ක්‍රීඩාවේදී කැරම් ක්‍රීඩාවේදී ස්කන්ධ සමාන ඉත්තු දෙන්නේ ගැටෙනකොට පිටිපස්සෙන් ආපු ඉත්ත නිශ්චල වෙනවා අනිත් ඉත්ත රයිට් අනිත් ඉත්ත මොකද වෙන්නේ අර ප්‍රවේගයෙන් යන්න පටන් ගන්නවා ප්‍රවේග දෙක මාරු වෙනවා පිටිපස්ස එක්කෙනා නිශ්චල වෙනවා අර ඒකෙන් ආපු එක්කෙනා ගැටුමෙන් පස්සේ නිශ්චල වෙනවා පැහැදිලිද අර නිශ්චල හිටපු එක්කෙනාට ගැටුමේට කලින් හිටපු එක්කෙනාගේ ප්‍රවේගය ලැබෙනවා ගැටෙන්න කලින් තිබිච්ච ප්‍රවේගය ලැබෙනවා ඒ කාරණා පැහැදිලිද මේ කියන කාරණා හරි සුවිශේෂී අවසාන රිසල්ට් එකක් ආවේ එහෙමනම් ඕගලන්ට පුළුවන් ළමයි දැන් මේ කාරණාව දැන් ඔයගොල්ලෝ පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් කියලා ලිව්වනේ නේද? පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් යටතේ ඔයගලන්ට ලියන්න පුළුවන් මෙන්න මේ සුවිශේෂී සටහන. සටහන දාගෙන කැමති කෙනෙක්ට පුළුවන් වුණා මේක ඔප්පු කරලා ගන්න. එහෙම අකමැති අයට පුළුවන් මේක නොලියයි. කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඕගලන්ට ලිවීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි මම මේ ඔප්පු කරලා පෙන්නුවේ. කාටට ප්‍රශ්නයක් තියෙනවනේ ඒක බොරුයි කියලා පෙන්වන්න. ඒක බොරු කියලා කවුරුහරි කියනවනම් මම ඒක බොරු නෙමෙයි කියලා පෙන්වන්න තමයි ඔප්පු කරලා පෙන්නුවේ ළමයි. හරිද? සමහර ළමයි හිතනවනේ ගොඩක් දේවල්. හරි. එහෙනම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම කියන කෙටි මාතෘකාව යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ලියා ගන්න ස්කන්ධ සමාන පද්ධති පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටීමේදී ස්කන්ධ සමාන පද්ධති පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටීමේදී ගැටුමේ ශක්ති හානියක් නොවන නිසා වස්තුන් වල ගැටුමට පෙර තිබූ ප්‍රවේගයන් ගැටුමින් පසු හුවමාරු වේ. හයිලයිට් කරලා තියාගන්න. පැහැදිලිද? හයිලයිට් කරලා තියාගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කියන සටහන මේ ටික ඔප්පු කිරීම දාගෙන යන්න. හරිද? හරි. ඒ ඔප්පු කිරීම දාගෙන දැන් ස්ටොක් කරලා මේක ලියා ගන්න පුළුවන් නේ. එහෙම නැතිනම් එයාට පුළුවන් මෙන්න මේ ටික ලියා ගන්න. හරි. ඒගොල්ලන්ට තියෙන්නේ එහෙම අකමැති ළමයින්ට පුළුවන් මෙන්න මේක විතරක් ලියා ගන්න. මොකක්ද ළමයි? මම ගන්නවා A සහ B වස්තුන් දෙකක් මෙන්න මේ විදිහට. ඒගොල්ලන්ට මම පෙන්නන්න උත්සාහ කරන්නේ මෙන්න මේක. මෙයා එනවා U ප්‍රවේගයෙන්, මෙයා ඉන්නවා නිශ්චලතාවයෙන්, මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. ගැටුමෙන් පස්සේ ඔයගොල්ලෝ දාගන්න මෙයාගේ ප්‍රවේගය නිශ්චල වෙනකොට මෙයාට ලැබෙනවා U ප්‍රවේගය. ප්‍රවේග දෙක මොකදලා තියෙන්නේ? හුවමාරු වෙලා තියෙනවා. මේගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කියන සටහන දාගන්න. මෙන්න මේ කියන සටහන දාගන්න පුළුවන්. ඒට තිබිච්ච ප්‍රවේගය Bට හම්බ වෙනවා. Bට තිබිච්ච ප්‍රවේගය ඒට හම්බ වෙනවා. ගැටුමෙන් පස්සේ මාරු වෙලා තියෙනවා. පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුමක් ස්කන්ධ සමාන නම් පමණයි මේක වෙන්නේ. ස්කන්ධ සමාන පද්ධතිය වල විතරයි වෙන්නේ. හරි. එහෙනම් ඔක සටහනක් දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. එතකොට ළමයි උන්ට දැන් අමතර කරුණු මේවා වැදගත් වෙන්නේ ළමයි ඔය තව ගඩාක් දේවල් ඉගෙන ගන්න ආස ළමයින්ට විතරයි මම මේ කියන කාරණා වැදගත් වෙන්නේ. ඒ තමයි මම කිව්වා මේ කැරම් ක්‍රීඩාවට වඩා බිලියඩ් බෝල ක්‍රීඩාවේදී හරි සුවිශේෂී කතන්දරයක් තියෙනවා කියලා. හරිද? කැරම් ක්‍රීඩාවට වඩා බිලියඩ් බෝල ක්‍රීඩාවේදී හරි සුවිශේෂී කතන්දරයක් තියෙනවා. කැරම් ක්‍රීඩාවේදී නම් ටෙක්නික්ස් තියෙනවා ළමයි. ඒවල ටෙක්නික්ස් තියෙනවා වෙනම
ඒක එක එක්කෙනාගේ ටැලන්ට්ස් මත තීරණය වෙන දේවල්. හරිද? එක එක්කෙනා ටැලන්ට් තියෙනවා නම් එයාට හොඳ දැක්මක් තියෙනවා නම් හොඳ තීරණය කිරීමක් වේගය පිළිබඳව ඒ අවබෝධය තියෙනවා නම් එයා ඒ කැරම් ක්‍රීඩාවේ හොඳින් නියැලෙනවා. ඊට අමතරව බිලියඩ් ක්‍රීඩාවට ගියාට පස්සේ එයාට හොඳ ෆිසික්ස් දැනුමක් ඕන වෙනවා. බිලියඩ් ක්‍රීඩාවේදී හොඳ ෆිසික්ස් දැනුමක් ඕන වෙනවා. ඒ තමයි ළමයි අපි දන්නවා බිලියඩ් ක්‍රීඩාවේදී මෙන්න මේ වගේ පූල් ටේබල් එකක් නේ තියෙන්නේ නේද? මෙන්න මේ විදියට අපි දැකලා තියෙනවා බිලියඩ් ක්‍රීඩාවේ. මේ වගේ බලවල් තියෙනවා. මේ බලවල් වලට තමයි මේ බෝල ටික දාන්න ඕනේ. මේ බෝල ගත්තොත් ළමයි ගොඩක් වෙලාවට ස්කන්ධ සමාන විදියට හදලා තියෙනවා. අනිවාර්යෙන් මේ හැම බෝල එකකම ස්කන්ධ සමානයි. ඒ වගේම තමයි මෙන්න මේ පෘෂ්ඨයේ ළමයි ඉතාමත්ම සුමට වෙන ආකාරයට තමයි හදලා තියෙන්නේ. ඊතර මේ ගැටුම් ගත්තොත් ගොඩක් වෙලාවට බිලියඩ් බෝල ගැටුම්ම ආසන්න වශයෙන් හරිද? හරියටම කියන්න බෑ. ආසන්න වශයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ළමයි පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටෙනවා. පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටෙනවා. ඒ වගේම තමයි බාහිර බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊතර අපිට අර කලින් ගත්තු මේ ස්කන්ධ සමාන පද්ධති වගේ තමයි අපි දකින්නේ. ස්කන්ධ සමාන පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් තමයි අපි බිලියඩ් බෝල ක්‍රීඩාවේදී අපි ගොඩක් වෙලාවට දකින්නේ. ඒ හරියටම හරිය කියන්න බෑ. ආසන්න වශයෙන් තමයි දකින්නේ. ඊට අපි දැකලා තියෙනවා මේ ගැටුම් මේ ක්‍රීඩාවේ යෙදෙන අය Tamanට අවශ්‍ය විදිහට මේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. හිතන්නකෝ දැන් එයා මෙතන බෝලයක් තියෙනවා. මේ බෝලේ මේ වලට වටන්නට ඕනේ. ඒ වගේම එයා ගාව තව බෝලයක් තියෙනවා මෙතන. හරිද? ඒක කෙනාට අවශ්‍යතාවය මත තමයි එයා තීරණය කරන්නේ. එතකොට එයා හිතන්න මෙතන තියෙන බෝලයට එයා පහර දෙනවා. අර එයාගේ මට ඒකට කියන නම නම් මම දන්නේ නැහැ. හරිද? ඒ ක්‍රීඩාව පිළිබඳව දන්න ළමයි නම් දන්නවා. හරිද? මෙන්න මේ කියන දණ්ඩෙන් එයා පහරක් දුන්නාම මේ බෝලය ගිහිල්ලා මෙතන ගැටෙනවා. ගැටුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කියන කන්සෙප්ට් එකට ගියොත් හරිද? මේ බෝලේ මම A කියලා ගන්න, මේ බෝලේ B කියලා ගන්න. හරියටම මේ බලට යන විදිහට මෙයා දිශානුගත කරලා යවුවොත් එහෙම A වස්තුව නිශ්චල වෙලා B වස්තුව යන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ ළමයි? A මෙතනට ඇවිල්ලා නිශ්චල වෙනවා. B මෙහෙම යන්න පටන් ගන්නවා. B මේ වලට වැටෙනවා. පැහැදිලිද? ඕක නේද වෙන්නේ? මේ ඇවිල්ලා මෙතන ගැටෙනවා. එයා නිශ්චල වෙනවා. එයා නිශ්චල වෙලා මෙයා යන්න පටන් ගන්නවා. දැන් ගිල වලට වැටෙනවා. එතකොට ළමයි එයා මේ concept එක තමයි මෙතනදී සම්පූර්ණයෙන්ම සිදු වෙලා තියෙන්නේ. එතකොට ළමයි මතක තියාගන්න මේ දේ මේවා ගොඩක් මේ ඇත්තට මේ සිලබස් එකේ මම දන්නේ ඉදිරියට රචනා ප්‍රශ්න විදියට හදලා දෙයිද කියන මම දන්නේ නැහැ. හරිද? ඉතින් මම ඔයගලන්ට මේ පොඩි අමතර දැනුමක් තමයි දෙන්නේ. හරිද? එතකොට ළමයි මේ බෝල ගිහිල්ලා වදින්නේ ළමයි මතක තියාගන්න ලිස්සගෙන ගිහිල්ලා තමයි වදින්නේ. ගිහිල්ලා ලස්සනට ගියා ලිස්සගෙන ගිහිල්ලා වැදුනා. ඊට පස්සේ ලිස්සගෙන ගිහිල්ලා මෙයා වැටෙනවා. සුමටයිනේ. ඒතර මේගොල්ලෝ කැරකෙන්නේ නැහැ ළමයි. මේගොල්ලෝ මේ බෝල කැරකි නෙමෙයි යන්නේ. ඒ කියන්නේ ළමයි මේ බිලියඩ් බෝලේදී අපි ටෙක්නික් එකක් තියෙනවා මේ මැද මේගොල්ලෝ හිතන්නේ මේ ඔයගොල්ලෝ කියන බිලියඩ් බෝලේ කියන මේ මැද ප්‍රදේශය, ඒ වගේම මේ ඉහළ ප්‍රදේශය, ඒ වගේම පහළ ප්‍රදේශය. මට වැදගත් වෙන්නේ මේ ප්‍රදේශ දෙක විතරයි. තා මේ පැති දෙකක් තියෙනවා. මට වැදගත් වෙන්නේ මේ ප්‍රදේශ තුන. මැදට මම පහර එල්ල කරොත් හරියට බෝලේ මැදට පහර එල්ල කරොත් බෝලය කැරකෙන්නේ නැතුව ලිස්සගෙන ගිහිල්ලා වැදුනා. බෝලය නිශ්චල වුණා. අනිත් බෝලේ ගිහිල්ලා වලට වැටුණා. එතකොට මේ බෝලය මම මේ බෝලේ රතු පාටින් ඇඳ ගන්නවා. ඒ බෝලේ මේ රතු පාටින් ඇඳලා තියෙන බෝලේ හරියට ගිහිල්ලා මෙතන නවතිනවා නිශ්චල වෙලා. එතකොට පහර දෙන්න ඕනේ හරියට මේ මැදට. පැහැදිලිද? ඒ කියන්නේ මේ ගැටුමක් තමයි සිදු වෙන්නේ. මෙන්න මේ ගැටුම තමයි සිදු වෙලා තියෙන්නේ. එතකොට මේකේ සමහර වෙලාවට ළමයි එතකොට දැන් හැමදාම මේ ප්‍රත්‍යස්ත ගැටුම් වලදී මෙන්න මෙහෙම නම් වෙන්නේ කවමදාකවත් එයාට සමහරලාට ක්‍රීඩාවේදී සාර්ථක වෙන්නේ නැහැ. මොකද එයාට මේ විදිහට ගැටුණා පූර්ණ ප්‍රත්‍යස්ත ස්කන්ධ සමාන ගැටුම්නේ. මේ බෝලේ ගිහලා වලට වැටුණා. මෙයා මෙතනම ඉන්නවා. එතකොට එයා මේ බෝලේ දාන්න ඕන නම් ආය අනිත් පැත්තට ගිහිල්ලා මේ පැත්තට පහරක් එල්ල කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ පැත්තට යන විදිහට පහරක් එල්ල කරන්න ඕනේ මෙතනට ගිහිල්ලා. එතන මේ බෝලේ ආවිල්ලා මෙතන නිශ්චලයිනේ. මෙතෙන්ට වැදුනා. ඊට පස්සේ මම පැත්තට ගිහලා මේ වලට වැටේ. ඔහොම වැටේ. දෙවෙනි පාර එල්ල කරන්න ඕනේ එහෙමයි. මේ පළවෙනි බෝලේ යා දැම්මා. දෙවෙනි බෝලේ දාන්න ඕන නම් එයා ඒ විදිහට යන්න ඕන. මොකද මෙතන නිශ්චල වෙනවා ළමයි. හරිද? මෙන්න මේ මෙතඩ් එකට ගියොත් එයා එහෙම තමයි සිදු කරන්න ඕනේ. හැබැයි ළමයි මතක තියාගන්න එතනින් එහාට ගිහිල්ලා භෞතික විද්‍යාව තවත් පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ තමයි මෙන්න මේ කියන කතන්දර. එයා පහර දෙනවා නම් මේ පහළ ප්‍රදේශයට. මෙන්න මේ ප්‍රදේශයට පහර දෙනවා නම් මතක තියාගන්න. එයා ගමන් කරන්නේ ලිස්සගෙන නෙමෙයි ළමයි පෙරලි ගමන් කරන්නේ. එයා හිතන්නේ මේ පහළ ප්‍රදේශයට මේ පහර දෙනවායි කියලා පහළ ප්‍රදේශයට තමයි මේ අර විදිහට පහර දීම සිදු කරන්නේ. ඒතකොට එයා යනවා. යම් කිසි වේගයකින් යනවා. යන්නේ හැබැයි ළමයි
කැරකි කැරකි කොයි පැත්තටද කැරකෙන්නේ? දැන් මම මේ බෝලේ යන්දොත් මේ බෝලේ කැරකි කැරකි යනවා මේ පැත්තට. මොකද මෙයා මේ පල්ලෙහෙන් තල්ලු කරනවා. එතකොට එයා මේ පැත්තට පෙරලි අපි කියන පෙරළුම් චලිතයක් කියලා. පෙරලි ගිහිල්ලා වැඩිලා මොකද වෙන්නේ? ගැටුමෙන් පස්සේ ළමයි මෙතන නිශ්චල වෙන්නේ නැහැ. එයා නැවත ආපස්සට එනවා. ගැටුමෙන් පස්සේ එයා නැවත ආපස්සට එනවා. එතකොට අපි මේ කතා කරපු සංසිද්ධි සියල්ලම කොට වෙනස් වෙනවා. මොකද අපි මෙතනදී චාලක ශක්ති සමාන කරේ රේඛීය චාලක ශක්තිය විතරනේ. පෙරළමින් යන වස්තුවක තියෙනවා අමතරව භ්‍රමණ චාලක ශක්තිය කියලා. එතකොට ශක්ති සංසිතිය අර කලින් දැම්මනේ චාලක ශක්තිය පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් වලදී අපි කරේ ගැටුමට පෙර තිබිච්ච චාලක ශක්තිය ගැටුමෙන් පස්සේ චාලක ශක්තියට සමාන කරපු එකනේ. මෙතනදී ළමයි ටිකක් කාරණාව සංකීර්ණ වෙනවා. මොකද මෙයා පෙරළමින් යන්නේ. එතකොට එයාට තියෙනවා රේඛීය චාලක ශක්තියට අමතරව භ්‍රමණ චාලක ශක්තිය කියන කාරණාව. එතකොට බය වෙන්න එපා. එහෙම ගණන් මේ වෙනකන් දීලත් නැහැ, අවිල්ලත් නැහැ. සිලබස් එකෙන් මම මේ කියන කාරණාව නැහැ. මේ අමතර කරුණා. කාට හරි මේවා දැනගන්න ඕන ස්කිප් කරලා දාන්න. හරිද? එතකොට මම මේ කියන කාරණාව වැදගත් වෙන්නේ ටෙක්නික් එක දන්නේ කෙනා පහළට පහර දුන්නාම එයා පෙරලි තමයි යන්නේ. කියන්නේ මේ පැත්තට තමයි කැරකි පෙරලෙමින් යන්නේ. ගිහිල්ලා ගැටුණා. මෙයාව ගිහිල්ලා වාල්ට වැටෙන ගමන් මෙයා මොකද වෙන්නේ? ආපස්සට චලිතයක් දක්වනවා. එයා ආපස්සට එනකොට මේ එන එක්කෙනා අපි හිතමු මෙන්න මේ හැරෙක වගේ වෙලා නවතිනවා. මෙන්න මේ හැරෙක වගේ වෙලා නවතිනවා. වැදිලා මේ හැරෙට ඇවිල්ලා නවතිනවා. නැවතුනාට පස්සේ එයාට අර පහර දීම මෙයාට ආය පහර දීම සිදු කරන්න ඕනේ. හරි ළඟ ඉඳලා මෙන්න මේ වගේ ප්‍රදේශයකට. එයාට පහසුවේ පහර දීම. මෙයාව වලට දාන්න දැන් පහසුයි. පැහැදිලිද? ඔය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු තවත් හිතන්න. දැන් මෙතන තවත් බෝලයක් තියෙනවා. මෙතන තවත් බෝලයක් තියෙනවා. තුන්වෙනි බෝලය. එතකොට එයාට තීරණය කරන්න පුළුවන් මම දෙවෙනි බෝලේ දානවද තුන්වෙනි බෝලේ දානවද කියලා. එතකොට එයාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් පහර දෙනවා එයා මැදටත් නෙමෙයි පහළටත් නෙමෙයි ඉහළ කොටසට. ඉහළ කොටසට පහර දුන්නාම ළමයි එයා කැරකෙන්නේ ඉහළින් තමයි තල්ලු කරන්නේ. මෙහෙම ඉහළ කැරකෙන්න උත්සාහ කරනකොට මේ බෝලේ කැරකෙන්නේ මේ දිශාවට. එතකොට තමයි මෙයා මෙහෙම පෙරලිලා ගිහිල්ලා ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? ආපස්සට එන්නේ නැහැ. වැදුනා මෙයා ගිහිල්ලා වලට වැටෙනකොට මේ රතු පාට බෝලය දැන් යනවා ළමයි ඉදිරියට. ගැටුමෙන් පස්සේ මෙතන නවතින්නේ නැහැ. ඉදිරියට පෙරලි ගිහිල්ලා මෙන්න මේ හැරෙන් වගේ නවතියි. යම් කිසි තැනකින් ගිහලා නවතියි. ඊට පස්සේ යාට පුළුවන් මේ බෝලෙට ආසන්න නිසා දැන් මේ පහර දීම කරලා යාව ලේසියෙන් වලට දාගන්න. පැහැදිලිද? අන්න ඒ වගේ ටෙක්නික්ස් තියෙනවා මේ බිලියඩ් ක්‍රීඩාවේදී. අපි මේ කතා කරපු බෝල ගැටුම් වලට වඩා එහාට ගිහිල්ලා හරිද? අපි කතා කරන්නේ ගැටුම් වලදී සුමඩ පෘෂ්ඨ මත ලිස්සගෙන යනවා විතරයි. ඒකෝට එතන තියෙන්නේ රේඛීය චාලක ශක්තිය විතරයි. නමුත් ප්‍රැක්ටිකලි ගත්තොත් එතනින් එහාට ගිහලා භ්‍රමණ චාලක ශක්තිය තියෙන අවස්ථා තියෙනවා. නමුත් එවැනි ගණන් මේ වෙනකන් ඇවිල්ලත් නැහැ. සිලබස් එක ඔච්චර සංකීර්ණ අතර සාකච්ඡා කරන්නෙත් නැහැ. මම නිකමට තමයි ඔයගොල්ලන්ට මේ පාස් සම්බන්ධව කියලා දුන්නේ තමයි. හරිද? එහෙනම් කතන්දරේ ස්කිප් කරපුවාට පුළුවන් දැන් මෙතන ඉඳලා සම්බන්ධ වෙන්න. හරි. කතාව මම ඔහොම තියෙනවා. right දැන් මම කතා කරේ මොනවද ළමයි? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම සම්බන්ධ විශේෂිත කාරණාවක් සාකච්ඡා කරා. එතනින් පස්සේ මම යනවා ලියාගන්න ඊළඟ කෙටි මාතෘකාව තමයි ළමයි අප්‍රත්‍යස්ත ගැටුම. අප්‍රත්‍යස්ත ගැටුම. ගැටුම යටතේ එන ඊළඟ කෙටි මාතෘකාව වෙන අප්‍රත්‍යස්ත ගැටුම. හරි ළමයි. අප්‍රත්‍යස්ත ගැටුමකදී අපි දන්නවා ශක්තිය හානි වෙනවා. හරිද? අප්‍රත්‍යස්ත ගැටුමකදී පැහැදිලි ලෙසම ශක්තිය හානි වෙනවා. මම මෙතනදී විශේෂිත කරුණක් සටහනක් විදිහට දෙනවා මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් ළමයි අප්‍රත්‍යස්ත ගැටුමක් අපිට එකපාර දැක්ක ගමන් කියන්න බෑ. සමහරලාට මේක අනිවාර්යෙන් අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. ගොඩක් වෙලාවට සමහර ඒවා තියෙනවා දැක ගමන් කියන්න පුළුවන් මේක අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. හරිද? පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්න සමා වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා තමයි ඔලුවට දාගන්න. හරිද? අපිට ගැටුමක් දිහා බලලා මේක අනිවාර්යෙන් පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා කියන්න බෑ. ගැටුමක් දිහා බලලා මේ ගැටුම අනිවාර්යෙන් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්න බෑ. අපි හොයලා බලන්න ඕනේ ගැටුමට පෙර තිබිච්ච ශක්තිය ගැටුමෙන් පස්සේ තිබිච්ච ශක්තිය සමානද කියලා. හරිද? හොයලා බැලුවට පස්සේ සමාන නම් අපිට කියන්න පුළුවන් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. සමාන උනේ නැත්නම් අපිට ඒක කියන්න පුළුවන් අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. හැබැයි ගැටුම දිහා බලලා අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේක අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. අන්න එහෙම අවස්ථා තියෙනවා. ඒ තමයි ළමයි වස්තුන් දෙකක් මෙන්න මේ විදිහට අපි තමයි ස්කන්ධ අසමානයි. කිසි ප්‍රශ්නයක් නැහැ ස්කන්ධ අසමානයි. V1 වේගෙන් ආවා V2 වේගෙන් ආවා ගැටුණා. දැන් ළමයින්ට මේ වැරදි දේවල් ඔලුවට යයිද දන්නේ නැහැ ළමයි. මොනවාද? ස්කන්ධ සමාන වුණාම විතරයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම ඇති වෙන්නේ කියලා එහෙම එකක් ඔලුවට ගිහලා තියෙනවද? නෑ. හරිද? ස්කන්ධ සමාන වුණාම විතරයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම වලදී ප්‍රවේග මාරු වෙන්නේ. හරිද? ප්‍රවේග මාරු වෙන්නේ. ස්කන්ධ සමාන විතරයි. ස්කන්ධ අසමාන වෙලා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම වෙන්න පුළුවන්. ඒතකොට වෙනස් ප්‍රවේග එනවා. ඒ වරද්ද ගන්න එපා. හරිද?
දැන් ඔන්න ස්කන්ධ අසමාන ප්‍රවේගයක් වෙනස් වෙච්ච වස්තුන් දෙකක් ගැටෙනවා. ගැටුණාට පස්සේ ඒගොල්ලෝ වෙන වෙනම යනවා නම් ඒ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වෙන්නත් පුළුවන් අප්‍රත්‍යස්ත වෙන්නත් පුළුවන්. ශක්තිය වෙලා තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. පැහැදිලිද? අවසානයේ සහ ආරම්භයේ. හැබැයි ළමයි මේ වස්තුන් දෙක එකට ඇලිලා ගමන් කරනවා කියලා කියනවා නම් කොයි හරි තැනකදී. ඔයගලන්ට කියනවා නම් මේ දෙදෙනාටම පොදු ප්‍රවේගයක් වෙනවායි කියලා කියනවා. ඒකට වස්තුන් දෙක එකට ඇලිලා දිගටම ගමන් කරනවා කියලා කියනවා. අන්න එහෙම කිව්වොත් කිසිම ළමයෙක් බය වෙන්න එපා. පැහැදිලි ලෙසම ඔයගලන්ට කියන්න පුළුවන් මේ ගැටුම මොන ගැටුමක් කියලා. මේ ගැටුම අපිට ගන්න පුළුවන් අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. අනිවාර්ය ශක්තිය හානි වෙලා තියෙනවා. අනිවාර්යෙන් ශක්තිය හානිය. ඔයගලන්ට ඒක ඕන ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්. මොකද මෙයාගේ එන ශක්තියයි මෙයාගේ එන ශක්තියයි වෙනසක් තියෙනවා කියලා අපිට ඔප්පු කරලා ගන්න පුළුවන්. හරිද? මේ එන ශක්තිය විශාලත්වය මේ එන ශක්තිය විශාලත්වය වෙනසක් එනවා කියලා ගණිතානුකූලව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් කාලය පිළිබඳව හරස් වීම නිසා මම මේ ඔප්පු කිරීම යන්නේ ඕගලන්ට පුළුවන් ඔප්පු කරලා ගන්න. ඒ අමාරු කාරණාවක් නෙවෙයි. මෙයාගේ ස්කන්ධ වෙන වෙනම ගන්න දෙදෙනාගේ වෙන වෙනම තිබ්බනම් ප්‍රවේග වෙලා එන අගයයි මෙහෙම එකට තියෙනකොට එන ප්‍රවේග වල අගයයි ස්කන්ධයන් දාලා හොයලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. වෙනස් අගයක් තමයි එන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ වෙනස් වෙනවා තමයි. ශක්ති හානියක් මෙතන සිදු වෙලා තියෙනවා. ශක්ති හානියක් අනිවාර්යෙන් එනවා. මොකද ශක්ති හානියක් නොවුණා නම් මේ දෙදෙනාට වෙනස් ප්‍රවේග දෙකක් තියෙන්න ඕනේ. දෙන්නටම එකම ප්‍රවේගයක් තියෙන්න විදියක් නැහැ. දෙන්නටම එකම ප්‍රවේගයක් තියෙනවා කියලා කියන්නේ ශක්ති හානියක් වෙලා තියෙනවා. පැහැදිලිද මම මේ කියන කාරණාව? ශක්තිය වැඩි වෙන්න බෑනේ. ශක්තිය අඩු වෙන එක තමයි වෙන්න පුළුවන් එකම දේ. එතන ශක්ති හානියක් වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අපි සටහනක් දාගමු ළමයි. අප්‍රත්‍යස්ත ගැටුම යටතේ මෙන්න මේව සටහනක් දාගමු. ලියා ගන්න. මේක විශේෂ සටහනක්. right? ලියා ගන්න. බාහිර බලයන් ක්‍රියාත්මක නොවන පද්ධතියක බාහිර බලයන් ක්‍රියාත්මක නොවන පද්ධතියක සිදුවන ගැටුමකදී ශක්ති හානි සිදුවන්නේ නම් එය අප්‍රත්‍යස්ත ගැටුමක් ලෙස හඳුන්වනු ලැබේ. ඊපස්සේ ලියා ගන්න පද්ධතිවල ගැටුම් සිදුවීමේදී ගැටුමෙන් පසු පද්ධති ස්කන්ධයන් එකට හාවි එහෙම නැත්නම් එකට යාවි ගමන් කරයි නම් එහෙම නැත්නම් එකම වස්තුවක්සේ ගමන් කරයි නම් එම ගැටුම අනිවාර්යෙන් අප්‍රත්‍යස්ත ගැටුමක් ලෙස සැලකනු ලැබේ. එම ගැටුම අනිවාර්යෙන් අප්‍රත්‍යස්ත ගැටුමක් ලෙස සැලකනු ලැබේ. කියන්නේ ශක්ති හානියක් පවතී. පැහැදිලිද? හොඳයි එහෙනම් ඒක සටහන් කරගෙන ඔයගලන්ට පුළුවන් මේක රූප සටහනක් විදිහට දාගන්න. ඒකට අදාළ උදාහරණ රූප සටහනක් විදිහට මේක දාගන්න පුළුවන්. දෙන්නටම පොදු ප්‍රවේගයක් තියෙනවා. මේක එහෙනම් ලියන්න පුළුවන් අප්‍රත්‍යස්ත ගැටුමක්. අප්‍රත්‍යස්ත ගැටුමක්. පැහැදිලිද? හොඳයි. ඉතින් ඔය ටික තමයි ළමයි විශේෂයෙන්ම මට මේ පාඩමේදී සාකච්ඡා කරන්න උවමනා කරලා තිබුණේ. මම එහෙනම් ඔයගලට දැන් මේ එතන වීඩියෝ එක ඇටච් කරනවා ප්‍රශ්න කිහිපයක්, ගැටලු කිහිපයක්. එතකොට මේ ගැටලු කිහිපය ඔයගලන්ට පුළුවන් විසඳන්නට මම දැන් ඔයගලන්ට කලිනුත් උදාහරණ ගණන් කිහිපයක් සාකච්ඡා කරා. දැන් මේ කියන කරුණු මතකයේ තියාගෙන අධ්‍යයනය කරමින් නෝට් එක දාගෙන මේ ප්‍රශ්න ටික හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා ඔයගොල්ලොත් එක්ක මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් දැන් මම ඇටච් කරන ප්‍රශ්න ටික හදන්න ගන්න ඉතා ඉක්මනින්ම. හොඳයි ඔයගොල්ලන්ට සාකච්ඡා කරමින් සිටි අපි රේඛීය ගම්‍යතාවය රේඛීය ගම්‍යතා සංසිද්ධි නියමයේ සාකච්ඡා කරපු අපි ඔයගොල්ලන්ට ඊට කලින් අවස්ථාවේ මම මේ ඔයගොල්ලන්ට දැන් දර්ශනය කරන ගණන් ටික දීලා තිබුණා හදන්න කියලා. නමුත් පුළුවන් නම් මේකේ මම මේකේ ගණන් කීපයක් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා. ඔයගොල්ලෝ මේ දකින්න 5 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න. 5 වෙනි ගාන. ඊට අමතරව 6 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න. 7 වෙනි ගාන දැන් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් රේඛීය ගම්‍යතා සංසිද්ධි නියමය පාවිච්චි කරලා. 8 වෙනි ගානත් සුවිශේෂී ගානක් හදන්න try එකක් දෙන්න. right? එතකොට 9 වගේ ගණන් මම දුන්නා ඔයගොල්ලන්ට මම හිතන්නේ. ඒ ගාන හදන්න දුන්නා කලින් අවස්ථාවේ. ඒගොල්ලන්ට ඕනම් 7 6 7 8 හදන්න පුළුවන්. 9 10 කොල්ල එක්ක මම මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා.
11 වෙනි ගානත් උත්සාහ කරන්න හදන්න. රයිට්. එතකොට මේ ගම්මිතාව පිළිබඳ ගණනය කිරීම. ඒ වගේම ඔයගලන්ට 12 වෙනි ගාන හදන්න පුළුවන්. 13 වෙනි ගාන හදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. 14 උත්සාහ කරන්න. හරිද? හරි. දැන් මෙතන තියෙන පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුම් යටතේ ගණන් 4ක් දාලා තියෙනවා. ඒතරේ ගණන් 4 හදන්න උත්සාහය ගන්න. නමුත් ඔයගලන්ට සිලබස් එක ඇතුළේ ඉඳගෙන මේ 1 2 3 4 කියන ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි ගාන පමණයි ඇත්තටම ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ කතන්දරේ තේරුම් ගන්න. මොකද මම දෙවෙනි ගානේ පැහැදිලි කිරීම සිදු කරා. රයිට්? ඊටා වේගවත් නියුට්‍රෝනයක් නිසලතාවයෙන් ඇති ප්‍රෝටෝනයක් සමග මුහුණට මුහුණ ගැටෙනකොට නියුට්‍රෝනේ ප්‍රෝටෝනේ ස්කන්ධ සමානයි කියලා අරගෙන ඔයගලන්ට රේඛිකම්මිතා සංසිඳනීමේ යොදලා මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න තියෙන්නේ. ඒත් ස්කන්ධ සමාන වස්තුන් දෙකක අපි දන්නවා ප්‍රවේග හුවමාරු වෙනවයි කියන එක අර මම ඔප්පු කරා වගේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න තමයි තියෙන්නේ. ඒ උස්සේ අනිත් 3 සහ 4 හදන්න තියෙන. නමුත් මම ඒක හදන්නේ කියලා කියන්නේ නැහැ. අප්‍රත්‍යස්ත ගැටුම් ටික මම මෙතන ඔයගලන්ට දාලා දෙන්නම්. මෙතන ගණන් 4ක් තියෙනවා. මේ ගණන් 4ම අනිවාර්යෙන් හදන්න. අනිවාර්යෙන් ගණන් 4ම ඔයගලන්ට හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඒ වගේම තමයි එතනින් පස්සේ මෙතන තියෙනවා පස්වෙනි ගාන හදන්න පුළුවන්. ඒකත් ගැටලුවක් නැහැ. හයවෙනි ගානත් ඔයගලන්ට හදන්න පුළුවන් වෙයි. නමුත් දුනු නියතේ දීලා තියෙන නිසා සමහරක් විට ඔයගොල්ලෝ බල නියමය එහෙම නැත්නම් අපි හුක් නියමය කියලා කියන්නේ ඒ පිළිබඳව අවබෝධයක් නැත්නම් හයවෙනි ගාන සමහරක් අයට හදන්න බැරුව යයි. නමුත් උත්සාහ ගන්න හදන්න. 7 වෙනි ගානත් ඔයගලන්ට හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. 7 වෙනි ගාන 8 වෙනි ගාන ඔයගලන්ට හදන්න බැරුව යයි. ඒකට හේතුව හදන්න බැරුව යන හේතුව තමයි ශක්ති සංසිතිය බොහෝ විට මෙතනට දාගන්න වෙන නිසා. එහෙම නැත්නම් කාට හරි පුළුවන් නම් මේක ශක්ති සංසිතිය නැතුව වෙනත් ආකාරයකට හදන්න වෙනත් ක්‍රමයකට හදන්න හැකියාව තියෙනවා නම් හැදුවට ප්‍රශ්නයක් නැහැ 8 වෙනි ගණන. ඒ වගේම අවසාන වශයෙන්ම ඔයගලන්ට දිශාවන් දෙකක් ඔස්සේ සිදුවන ගැටුම් ප්‍රශ්න 3ක් දෙන්නම්. මේක 11 වෙනි ගාන ටිකක් අපහසුයි. ඒක අපහසුයි කියන්නේ 9 සහ 10 කියන ගණන් දෙකට වඩා 11 වෙනි ගාන ටිකක් හිතලා හදන්න තියෙනවා. ඒ ටොයිට් ගණන් ටික තමයි මම ඔයගලන්ට ලබා දෙන්නේ. මේ ටික හදන්න උත්සාහ කරන්න.